අයිබෝන් ඔබට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා වගේම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද උදෑසන අපේ සියත මොනින් ෂෝ සමගින් මුණ ගැහෙන්නේ. මුලින්ම අපේ සූදානම් වෙනවා දවසේ පුවත්පත් වලට අවධානය යොමු කරන්න. ජාතික පුවත්පත් ගණනාවක් අපිට අද දවසේත් ලැබිලා තිබෙනවා. එකිනෙකට වෙනස් තොරතුරු රැසක් අද පුවත්පත් අපිට වාර්තා කරනවා. වර්තමාන තත්ත්වයන් ඒත් එක්කම දේශපාලන කාරණා කිහිපයකුත් තියෙනවා. ඒත් එක්කම රටේ සිද්ධ වෙන්නා වූ තවත් කරුණු කාරණා ගණනාවක් පිළිබඳව අපිට කතා බහ කරන්න ඉඩකඩක් තිබෙනවා. මා මුලින්ම සූදානම් වෙනවා අරුණ පුවත්පතට අවධානය යොමු කරන්න. අද දවසේ බ්‍රහස්පතින්දා දිනේදී අරුණ පුවත්පත වාර්තා කරනවා ප්‍රධාන සිරස්තරයක් විදිහට මේ දවස්වල වැඩි වශයෙන් පුවත්පත්වල මාධ්‍ය තුල ඒ වගේම සමාජ මාධ්‍ය තුල කතා බහට ලක් වෙන කාරණාව බවට පත් වෙලා තිබෙන මේ මහර බන්ධනාගාරයේ කාරණාවන් පිළිබඳව මහර බන්ධනාගාර උද්ඝෝෂණය සාධාරණයි. ඒ පිළිබඳව පංචපුද්ගල කමිටුවක් රැස් කරයි කියන කාරණාව අපි කවුරුත් දන්න සිද්ධියක්. විශේෂයෙන්ම පසුගිය දවස්වලත් අපිත් සමගත් අපේ විවිධ වැඩසටහන් වලට සහභාගී වුණු ජනාධිපති නිජිත යුවද සිල්වා මහතාත් මෙහි කමිටු සමාජික විදිහට කටයුතු කරනවා. මේ පංචපුද්ගල කමිටුවේ වාර්තාව ඊයේ දිනේදී ඉදිරිපත් වුණා. ඒ පිළිබඳවත් මේ සමගම යම් යම් තොරතුරු වාර්තා කරනවා. අරුණ පුවත්පතේ මේ අපි ඔබට ඉදිරිපත් කරපු සිරස්තලයේ ඉතුරු කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කරොත් එම වතුර එල්ලෝ රැඳවන්නට වෙඩි තියලා ගිනි ඇවි තිබුණේ ලෙඩාරින් අත පමණයි පංච පුද්ගල කමිටුව කියයි කියලා තමයි ප්‍රකාශ කරන්නේ. ඒත් එක්කම ඊට පහලින් සඳහන් වෙනවා නීතිපතිගෙන් CIDට උපදෙස් ලබා දීමක් සිදු කරලා තිබෙනවා කියන කාරණාව මහාසිද්ධිය කුමන්ත්‍රණයක්ද මිනිමෙරුමක්ද සොයන්න. ඒ වෙනුවෙන් තමයි නීතිපතිතුමා විසින් CIDට උපදෙස් ලබා දීලා තිබෙන්නේ. ඒත් එක්කම මේ කාරණාව හා සම්බන්ධ තවත් කරුණු කාරණා අනිකුත් පුවත්පත්වලත් තිබෙනවා. අපි ඒවටත් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පෙර ආතු අරුණ පුවත්පතේම තවත් ඡායාරූපයක් තිබෙනවා. සත් දශකයක සමුදුරු සුරැකුම ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වෙනි සංවත්සර වෙනුවෙන් සැරසුණු නාවික යාත්‍රා දෙකක් ගාලු මුහුදට නුදුරින් මුහුද යාත්‍රා කරද්දී ගොඩබිම සිට ආරක්ෂක කටයුතු වල නිරත වෙන සබළුන් දෙනෙක් පරීක්ෂාකාරීව බලාගෙන සිටින ආකාරය තමයි අරුණ පුවත්පත ඡායාරූපයකුත් එක්කම ඉදිරිපත් කරලා තිබෙන කාරණාවක් බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් අපේ රට ඒ වගේම රටවට තිබෙන මුහුද ආරක්ෂා කරන අපේ විරෝධාර නාවික සබළුන් පිළිබඳව සිහිපත් කරනකොට අපේ රටට හැමදාමත් ත්‍රිවිධ හමුදාවෙන් පොලිසියෙන් ලැබෙන ආරක්ෂාව ඔවුන්ගේ මෙහෙවර කැපවීම අපි හැම මොහොතකම බොහොම කෘතවේදීව සිහිපත් කරනවා. ඉතින් මේ සද්දශක සමුදුරු සුරැකීම පිළිබඳව අපි මතක් කරනවා අරුණ පුවත්පතේ ඡායාරූපයත් එක්ක. ඒත් එක්කම තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය ආරම්භ වූ විශ්‍රාම වැටුප් ව්‍යාපෘතියෙන් කෝටි 27ක් අපතේ කියලා තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරන අරුණ පුවත්පතම වැඩක් නැති වැඩවලට තවත් කෝටි ගණනක් Google Loop නිපෝ පළාත් පාලන මේ ඔක්කොම මකර කටේ කියලා තමයි වාර්තා කරන්නේ. ඉතින් මේ දේවල් ජනතාවගේ මුදල් ඔබේ මගේ අපේ දේවල් තමයි මේ විදිහට මකර කටට ගියයි කියලා වාර්තා වෙන්නේ. මේ දේවල් පිළිබඳව අවධානය යොමු කිරීම බලධාරීන්ගේ ලොකුවක්මක් බවට පත් වෙනවා. එයයි අරුණ පුවත්පත දවසේ වාර්තා කරලා තියෙන්නේ ප්‍රධාන සිරස්තලයක් විදිහට. ඒත් එක්කම තවත් ඡායාරූපයකුත් එක්කම වාර්තාවක් ඉදිරිපත් වෙනවා. කුණු ලුණු කිලෝ 60000ක් පොතු යවා කවන තැතක් කියලා. ඉතින් මේ ඡායාරූපයත් එක්ක අපිට දකින්න ලැබෙනවා මේ ලුණු වල අපනයනය කරන පරිභෝජන නුසුදුසු ලුණු තොගයක් පිළිබඳව මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස තියෙන ගබඩා සංකීර්ණ එක තිබිලා තමයි සොයා ගැනීමට ලැබිලා තිබෙන්නේ පසුගිය 9 වෙනිදා දවසේ කියන්නේ ඊයේ දිනේදී ඒ පුවත්පත වාර්තා කරනවා ඒ විදිහට ඡායාරූපයත් එක්ක. ඒත් එක්කම ග්‍රාම නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබා දෙන්නට කටයුතු කරලා තිබෙනවා කියන කාරණාව පිළිබඳව ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා අරුණ පුවත්පතේදීම. COVID-19 තත්ත්වයේ හමුවේ රාජකාරිවල නිරත ග්‍රාම සේවා නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබා දීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්සන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. ඒ පිළිබඳව තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඒත් එක්කම දැන් මේ පසුගිය දවස් කිහිපෙම ඉඳන් කතා බහට ලකුණු තවත් කාරණාවක් තමයි මේ COVID-19 මේ තත්ත්වයක් එක්ක මරණයට පත් වුණු පිරිස්වල මලසිරුරු සමහර ඥාතීන් එපයි කියන එහෙම නැත්නම් බාර ගැනීමට කෙනෙක් නැති තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. මෙය
රජයක් විදිහටත් යම් අසීරුතාවයකට පත් වුණ අවස්ථාවක් බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අද දවසේ අරුණ පුවත්පතත් වාර්තා කරනවා. ඥාතීන් විසින් බාර නොගන්නා කොවිඩ් ආශ්‍රිත පුද්ගලයන්ගේ මුත්‍රදේහ නිරෝධාන රෙගුලරාසි අනුව වහාම ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නා කියලා තමයි ඒ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඒත් එක්කම තවත් කොවිඩ් ආස්තික මවකට මුල්ලේරියා රෝහලේදී නිවුන් දරු උපතක් සිදුුණා කියන ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. කොවිඩ් ආස්තික අවුරුදු 23ක මවක් මුල්ලේරියා රෝහලේදී නිවුන් දරුවන් බිහි කර ඇතයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. මේ විදිහට අරුණ පුවත්පතේ තවත් ප්‍රවෘත්තීන් ගණනාවක් තියෙනවා. ඊට පෙර ආතුව මම සූදානම් වෙනවා අද දවසේ ටිකක් අපේ හිත් කම්පාවට පත් කරන ප්‍රවෘත්තියකට ගමන් කරන්න. මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඡායාරූපයකුත් එක්ක වාර්තා කරන්නේ අපි හැමදෙනාම කම්පාවට පත් කරන සිද්ධියක්. නෙදර්ලන්ත හිමිනම ඝාතනය කර කලපුවට දාලා දෙපා වයරකින් ගැටගසා කොන්ක්‍රීට් ගලෙල්ලා රත්ගමින් ගාලෙන් පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භයි. කොළඹින් CID කණ්ඩායමකුත් කැඳවයි. පින්නපාතේට වඩින්නේ තනියම ඔරුව පැදගෙන හිමිනම පිහිනන්නත් ප්‍රවීණයෙක් කියලා තමයි වාර්තා කරන්නේ. මෙවැනි සිදුවීම් වාර්තා කරන්න සිදුවීම කනගාටුවට කරුණක් බවට පත් වෙනකොට දිවයින පුවත්පතත් ඒ ප්‍රවෘත්තියම උන්වහන්සේගේ ඡායාරූපයකුත් එක්කම පළ කරලා තිබෙනවා. පොල්ගස්දු ආරණ්‍යයේ භවනා යෝගීව සිටි නෙදර්ලන්ත හිමියන්ගේ මල්ල සිරුර රත්ගම කලපුවේ පශ්චාත් මරණ පරීක්ෂණයට සිරුර කරාපිටිය රෝහලට යොමු කරලා තිබෙනවා කියන එකත් වාර්තා කරනවා. මේ වැනි කාරණාත් අපිට අද දවසේදී පුවත්පත්වල දකින්න ලැබෙනවා. ඉතින් ඒ බවත් අපි ඔබට ඒ විදිහට වාර්තා කරනකොට ඥාතීන් බාරනගත් කොවිඩ් මලසිරුරු 20ක් රෝහල් වල වහාම ආදාහනය කරන්න නීතිපතිගෙන් උපදෙස් කියලා නීතිපතිවරයාගේ ඡායාරූපිකුත් එක්ක දිවයින පුවත්පතත් අද දවසේ වාර්තා කරනවා. මම අරුණ පුවත්පතෙන් ඔබට උපුටා දැක්වුවේ ප්‍රවෘත්තියම දිවයින පුවත්පතත් ඒ විදිහට වාර්තා කරනකොට දින බින පුවත්පතට මම මොහොතකට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමාගේ ඡායාරූපිකුත් එක්ක අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොරෝනා බාධාවක් කරගන්න එපා කියලා ජනපති බලධාරීන්ට උපදෙස් ලබා දීම පිළිබඳව වාර්තා කරනවා. විශේෂයෙන්ම මේ වෙනකොටත් අපේ පාසල් දූපුතුන්ගේ විභාග කටයුතු ඒත් එක්කම ඔවුන්ගේ අධ්‍යයන කටයුතු යම් තරමකට ප්‍රශ්නකාරී තත්ත්වයන් වලට පත් වෙලා තිබෙනකොට තාක්ෂණය භාවිතා කරමින් බොහෝ දරුවන්ට මේ අධ්‍යාපනය ලබන්න අවස්ථාවන් ලැබෙනකොට ඒ පිළිබඳවත් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් බොහොමයක් තිබෙනවා කියන එක අපි කවුරුත් දන්න කාරණාවක්. මොකද තාක්ෂණය පිළිබඳව ගැටලු හුඟක් තැන්වල තියෙනවා. රටේ බොහෝ තැන්වලට මේ තාක්ෂණික ප්‍රශ්න බලපෑම් එක්ක යම් දේවල් අධ්‍යයනය කරන්නට එහෙම නැත්නම් ඒ අවස්ථාව ලබා ගන්න දරුවන්ට ඉඩකඩක් නැහැ. ඒත් එක්කම මුදල් අපහසුතාවයන් ආර්ථික ප්‍රශ්නත් එක්ක සමහර දරුවන්ට ස්මාර්ට් දුරකථනයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. බොහෝ දරුවන්ට මේ වගේ ප්‍රශ්නකාරී තත්ත්වයන් තියෙනකොට නමුත් තාක්ෂණයත් එක්ක යම් ආකාරයකට අධ්‍යාපන ක්‍රමවේදයන් සකස් කරගෙන ඉදිරියට යනකොට අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කරද්දී කොරෝනා බාධාවක් කරගන්න එපා කියලා තමයි ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබෙන්නේ. කොහොම නමුත් රටේ අනාගතය ඔවුන් නිවැරදි තැනට යොමු කරන්නට සියලුම කටයුතු සකස් වෙන්න ඕන කියන එකයි අපි මාධ්‍යයක් විදිහට සිහිපත් කරන්නේ මේ සියලු කාරණාත් එක්ක. ඒත් එක්කම දිනමින පුවත්පත වාර්තා කරනවා මහකන්නේ හෙක්ටයාර දශලක්ෂ 40000ක වීග වගාවට සැලසුම් කියලා තවත් ප්‍රවෘත්තියක්. ඒත් එක්කම දිනමින පුවත්පතේ තවත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තියෙනවා සුරා බද්දේ කෝටි 237ක් අය වෙලා නැහැ. ඔන්න දිනමින පුවත්පත වාර්තා කරන තවත් සුවිශේෂී කාරණාවක්. සුරාබදු දෙපාර්තමේන්තුවට වසර 5ක කාල සීමාවක් සඳහා ලැබීමට නියමිත හිඟ බදු මුදල රුපියල් කෝටි 237.62ක් බව පාර්ලිමේන්තුවේ පැවති ගිණුම්කාරක සභාවේදී අනාවරණය වෙයි කියලා තමයි ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. තවත් කාරණා බොහොමයක් තියෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්න ප්‍රධාන සිරස්තලයන් විදිහට ඉදිරිපත් කරන තොරතුරුත් එක්ක සජීව බොමුණ ගැහෙනකොට මම මව්බිම පුවත්පතට යලිත් තවක් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන සිරස්තල අතරට එකතු වෙලා තිබෙනවා මෙන්න මේ වගේ ප්‍රවෘත්තීන් කිහිපයකුත්. නිරෝධාන සහතිකය දුන්නේ නැත්නම් යුනිෆෝම් එක ගලවන පොලිස් ඥාතියා හයියෙන් PHIලාට තර්ජනය කරලා කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ඒ වගේම විශ්‍රාම වැටුප් ව්‍යාපෘතිය කෝටි 28ක් සල්ලි කාලා කියලා අපි මුලින් ඉදිරිපත් කළා. තවත් පුවත්පත් කීපයක තිබුණු ප්‍රවෘත්තියක් එය මව්බිම පුවත්පතත් අද දවසේදී මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. ඒත් එක්කම කොවිඩ් පිළිබඳව කතා බහ කරනකොට මව්බිම පුවත්පත කරාපිටියේ වෛද්‍ය සිසුන් 7 දෙනෙකුට කොරෝනා කියලා
ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. සේවකින් එකට එකතු වී ආහාර ගැනීම අන්තිම නරකයි. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්මයාත් COVID-19 පිළිබඳව අදහසක් එකතු කරනවා. විශේෂයෙන්ම අපි හැමදෙනාම මුව ආවරණ පැළඳගෙන ඉන්න උත්සාහ කරනවා. මීටරයක එහෙම නැත්නම් මීටර එකමාරක දුර තියාගන්න අපි හැම මොහොතකමත් උත්සාහ කරනවා. දෑත් පිරිසුදු කරගැනීමේ කටයුතු කරනවා. නමුත් මෙතුමත් සිහිපත් කරන විදිහට වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා අපි සාමාන්‍යයෙන් ආහාර ගන්නකොට මුඛ ආවරණ ඉවත් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ අවස්ථාවේදී කතා බහ කරමින් මේසයක් වටේ වට වෙලා ආහාර ගැනීම සිද්ධ වෙනවා නම් එතන ඊටමත් බරපතල තත්වයක් තියෙනවා කියන එක සහ ටිකක් අවධානයෙන් ගිලිහුණු අවස්ථාවක්. නමුත් එය බොහොම අවධානයෙන් යුතුව අපි සිහි තබාගත යුතු කාරණාවක් විදිහට එතුමා මේ මාධ්‍ය හමුවේදී එහෙම නැත්නම් මේ ප්‍රකාශය ඉදිරිපත් කරන අවස්ථාවේදී ප්‍රකාශ කළා. ඉතින් ඒ පිළිබඳව අපි හැමෝම අවධානය යොමු කරපු යුතු කාරණාවක්. අපි ආහාර ගන්න වෙලාවට කොයිතරම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරනවද මේ COVID-19 වළක්වා ගන්න කියන කාරණාව පිළිබඳව අවධානය යොමු කළ යුතුමයි. ඒත් එක්කම මහනුවර මහయ్యාවට සංචරණ සීමා පනවලා තිබෙනවා කියන කාරණාවත් අද දවසේ වාර්තා කරනවා. අම්පාරේ කොරෝනා ආසදයන් 339ක් කියලා මව්බිම පුවත්පත වාර්තා කරනවා. මේ සියල්ලත් එක්ක අරුණ පුවත්පතට යලිත් වතාවක් අවධානය යොමු කළොත් එහෙම අයවැය අවසන් ඡන්ද විමසුම අද කියලා වාර්තා කරනවා. එහි වැඩි තොරතුරු 6 වෙනි පිටුවට ගිහිල්ලා අපිට කියවා ගන්න ඉඩකඩක් තිබෙනවා. අයවැය විමසුම පිළිබඳව ඡන්ද විමසුම පිළිබඳව අද දවසේ මේ අයවැය වාර්තාව පිළිබඳව කතා කරපු වෙලාවේදීම අපිට හැකියාවක් තිබෙනවා ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේ ටිකක් උණුසුම්කාරී කතාබහක් සිදු වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිහිප පළක් අතරම ඇමතිවරුන්ගේ යම් අදහස් දැක්වීම් කිහිපෙකුත් එක්ක අපේ ප්‍රවෘත්ති අංශය සැකසූ විශේෂ වාර්තාවකට අපි ගමන් කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සිදුණු කතාබහ පොඩ්ඩක් බලලා යලිත් වතාවක් අපි සජීව මැදිරියේදී මුණ ගැහෙන්න සූදානම්. මුළු අධිකරණ ශේෂ්ත්‍රයටම ලොකු පණිවිඩයක් ගිහින් තියෙනවා. ඒකේ ස්වාධීනත්වය පිළිබඳව සමාජයේ දැන් මතයක් සහ කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඔබතුමියලා විශේෂ අධිකරණයක් කියලා අධිකරණයක් පිටෙව්වනේ. ඒ අධිකරණයේ තියෙන නඩු තීන්දුව දානකොට ඒකේ අපීල් එකක් කරන්න බෑ. මිනිස්සු ඉලක්ක කරගෙන නම් අපි උසාවි ගේන්නේ නැහැ. නෑ අපි ගෙනාවෙත් නෑ. මේකේ කාගේවත් ඉලක්ක කරගෙන කළා නෑ. මට වෙලා තියෙන්නේ වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටිලා. පිල්යාන් මහත්තයා ගැන අපේ මේ ජොන්සන් ඇමතුමා හැමතිස්සෙම කියනවා. නෑ ඔබතුමා හැමතිස්සෙම කියනවනේ. වාඩි වෙන්න please sit down. අවුරුදු 4මාරක් දේශපාලන සිරකරුවෙක් හැටියට ඔබතුමාලාගේ ආණ්ඩුව හිර කරනවා. පිල්යාන්. ඒකයි මම කතා කරුවේ. ඔබතුමා ඔය කටින් ගහලා කරන වැඩ අපි හැමදාම දන්නවා. ඔබතුමා අපිත් එක්ක ඉද්දිත් කටින් ගහලා කරපු වැඩ අපි දන්නවනේ. ඒකින්ද කට වහගෙන ඉන්නද? හැබැයි උඩ තලවෙ ඉන්න 10ක් මරලා අපි ගෙදර ගිහිල්ලා නැහැ. සිල්රෙදි නිදොස්කට නිදහස් කරනවා වගේ දිවි නැගුම නිදහස් කරනවා වගේ. ඕකත් කරන්න තිබ්බන් ප්‍රේමලා ජයසේකර මහත්තයාට ආදරේ නා. අධිකරණ අපහාස කරන්න එපා. අධිකරණ අපහාස කරන්න එපා. ඒක හොඳ නෑ. ඔබතුමියලාට හොඳ නෑ. මොකක්ද ඒකේ අර්ථය? ඒ කියන්නේ අධිකරණයට බලපෑම් කළා නිදහස් කරගත්තයි කියලා. එයාට එහෙම කතා කරන්න පුළුවන්ද? විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගැන වචනයක් කියන්න බලාපොරොත්තු වෙනවා. අද ඉන්ෂුරන්ස් එකෙන් ගහපු එක විදිය කියලා දෙන්න. ඔබට යන්න නැතුව ඔබතුමා කතා කරගෙන යන්න. වැඩිසෑයට යන්න එපා. ඔබතුමා කතා කරගෙන යන්න. ඉලෙක්ෂන් කැම්පේන් මැනේජර්ලා තමයි සමහර කොමිෂන් වල සභාපතිවරු. එතනින් නීතියේ සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ. යුක්තිය සාධාරණ ඉටු කරන්න මැදිහත් වෙච්ච විනිශ්චයකාරවරුන්ට ඒ අදාළ උසස්වීම් දීලා නැහැ. මේ තුලින් මිතා පැහැදිලි මේ අධිකරණයේ ස්වාධීනත්වය නෙමෙයි. දුරකථනයෙන් මේ නඩු තීන්දුව කියුවා කියන කතාවක් යන අධිකරණයේ ශේෂ්ත්‍රය තුල. ඔය කියන විදිහට සාක්ෂි තියෙනවද ඔබතුමාගේ? නිකන් කියන්න එපා. ඕක හොඳ නෑ. ඒක අධිකරණයටයි හොඳ නැත්තේ. අධිකරණයට හොඳ නැති දේ කරලා ඉවරයි. ඒක තමයි මම අහන්නේ. සානියා බේසේකරගේ ගෙදරට ගිහිල්ලා බැලුවොත් අපිට දැන් ආරංචිලා දෙනවා අවුරුදු 15කට ඉස්සෙල්ලා තිබුණ පරම පුටු සෙට් එකමයි තාම තියෙන්නේ. හොරකම් කරන මිනිහෙක් නම් මේ ඔක්කොම කරනවා. හැබැයි මට ආරංචියක් ආවා එතුමා එක තැනකදී මෙහෙම කතාවක් කියලා දෙනවා කියලා. ගෙනල්ලා සමහර තැන්වල යට බලපෑම් කරා කියලාත් කියලා දෙනවා. පොලිසිය දේශපාලනය කරන්න වෙන්නේ යන්නේ එහෙමයි මන්ත්‍රීතුමනි. අර කැලණියේ මහා රාගය ආවා වගේ දැන් පැණියට ඊයේ වෙච්ච දේ. සූරපප්පගේ අරිස්තේ වගේ. කවුරු මේලා ඇයි දන්නේ නැහැ කතා කරන්නේ මේගොල්ලෝ පැණි බීලා දන්නේ නැහැ. ෆයිසර් කියන ඉන්ජෙක්ෂන් එක ගේන්න ඕන. වියතුන් ඉන්න රටේ මිනිසුන්ට පැණියක් ඕනේ. සෝරි. වෙදපප්ප තමයි ඒක හැදුවේ. 1955 සූර්යග්‍රහණයක් ලංකාවේ ඇති වුණා. එදා දැම්මා බොණ්ඩ කියලා වදකහසුදි. මිනිස්සු ඔක්කොම පොලිමේ රෝහලට ගියා. එදාත් මේ වැඩේට මුල දුන්නේ මාධ්‍ය ආයතනයක්. අද ඒක කරනවා මාර පොරක් ඇන්ටිජන්. අවුරුදු 5ක් සර් yes sir no sir කියලා රනිල් වික්‍රමසිංහත් එක්ක ඔක්කොම කරලා දැන් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා හින්දාලු. තමුනාස්සලා කැබිනට්
එම වග කියන්න ඕනේ මේවට. අධිකරණ ඇමතිතුමිය ඔබතුමිය මටත් දැම්ම නඩුව. මහින්දානන්ද අලුත්ගමකට කැරම් බෝඩ් ගෙනාවා කියලා විශේෂ අධිකරණයේ නඩුවක් දැම්මා. කැරම් බෝඩ් ගේන්නේ වෙන අමාත්‍යාංශකින්, ගෙවන්නේ වෙන අමාත්‍යාංශකින්. කැරම් බෝඩ් ක්‍රීඩා භාණ්ඩයක් වෙච්ච නිසා ක්‍රීඩා භාණ්ඩ ඇමතිතුමා නඩුවක් දැම්මා. මෙන්න තමුන්නාන්සේලාගේ අධිකරණ ඇමතිතුමිය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ගෙනෙල්ලා කෑගල්ල මේ මිනිස්සු හිර කරලා හිටියා. අධිකරණ ඇමතිතුමිය කොළඹින් ගෙනෙල්ලා ඔබතුමාලා කීපාරක් චෙක් කරාද? සලොන් ගලලා අපිව චෙක් කරුවේ. අපේ පස්සපස්ස බලන්න ඕනයි කිව්වා. හරින් ප්‍රනාන්දු මහත්තයාගෙන් දරුණු ප්‍රහාරයක් ආණ්ඩුවට එල්ල වෙනකොට හැමදාම ආණ්ඩුවට තියෙන එකම ආයුධයයි අර අකුණු ගහනකොට එළියට දාන යකඩ දානවා වගේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාව තමයි එළියට දාන්නේ. ඔබතුමා සාධාරණීකරණය කරන කතා කරනවා. ඔබතුමා අර චෙක් කළ සල්ලි ටික ගෙවුවද? ඊයේ පෙරේදා ජයසිරි මහ බෝධිය ළඟ පිස්සු කළපු එක්කෙනා මම මුළු රටටම හෙළිදරව් කරනවා බලා ගන්න. දැන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයායි මෙතුමිය අතර විවාදයක් ගියා. බලනකොට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයාටත් අපේ ඇමතුමිය හොඳට සලකලා තියෙනවා. බත් පැකට් එකක් ඇවලා තියෙනවා. මහා නිකන් පටල ගන්න එපා. සාමාන්‍ය විමර්ශකරුවෙක්ට ගෙදරින් කැම ගෙන්න දෙක අලුත් දෙයක් නෙමෙයි. ඔබතුමා දාම ගියේ නෑනේ. කොසල් රජුරවන්ට ඇති වුණාලු අනාගතය දැකීමේ හැකියාවක්. බුදුන්ගෙන් බණ අහලා. කොසල් රජුරුවන්ගෙන් අහුවලු කවදාද ඔය නරක අනාගතය එන්නේ කියලා. කොසල් රජුරුව කිව්වලු ඒක එන්නේ ලංකාව නැමැති රටේ UNP නැමැති ආණ්ඩුව කාලේ කියලා. විදේශ රටවල් වල ගිහලා හිටියන අද බදුල්ලේ මිනිස්සු නැති වෙනවා. බදුල්ලේ මිනිස්සු කොහමද උඩ ගියේ? ජපානේ කොරියාවේ යයි කියලා බලාගෙන හිටියා. ගියා ජපානේ නෙවෙයි කොරියාවේ නෙවෙයි ගියා අපායේ තමයි ගියේ. යවනවා කියලා යවුවා මගුලකුත් නැහැ, ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ අන්තිමට. පට්‍රෝල් කෑන් එක බොරුවට උස්සගෙන මේක ගිනි තියන්න. ගිනි තිබ්බ මගුලකුත් නැහැ. විදේශරය කියයි ක්‍රීඩායි තිබ්බ හදපු පිට්ටනියක් නැහැ. බණ්ඩාරවල පිට්ටනිය එහෙමමයි. බාගෙට, හාලියල පිට්ටනිය බාගෙට. වැඩ කරන්න, වැඩ කරලා කලස් පෙන්නන්න අන්න කලස් පෙන්නන මිනිස්සු ඉන්නවා. ඔය පිටිපස්සේ ආයේ කලස් පෙන්නපු අය. අර ඉන්දුනිල්ලා හෙක්ටප් වහමිලා. සර්ලගේ ඥාතීන්ගේ සර්ලගේ ළඟම හිතවතුන්ගේ ඒ තිබිච්ච නඩු ටික දැන් සියල්ල දවස ගානේ ගැලවිලා යනවා. ජනතාවගේ නඩු එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. බන්ධනාගාර රැඳවියන් තුල ගිනියාවේ තිබිලත් නැහැ. වෙඩි තැබීමක් සිද්ධ වෙලා තියෙනවා. මරණ පරීක්ෂණ නැහැ. ඔබතුමා කිව්වා මරණ පරීක්ෂණ නැහැ කියලා. ඒක නිවැරදි නැහැ ගරු මන්ත්‍රීතුමා. ඒ කාලෙන් කිව්වේ මොකද්ද? නාමල් රාජපක්ෂගේ ලැම්බෝගි. දුබායි මැරියට් හෝටලේ. රත්තරන් අස්පය. අපේ ගෙදර ලැට්වලත් හැරුවා සභාපතිතුමනි. රත්තරන් හම්බෙයි කියලා. ඔබතුමාලා ලෝකේ ඉන්න කම්පියුටර් මොලේ ආර්ථික ඔස්තාර කියලා ගෙනාපු කෙනා මහ බැංකුවත් මංකොල්ල කෑ ඔබ තමුන් ආසත් දෙක එකතු වෙලා. මහ බැංකුව වංචාව පිළිබඳ පරීක්ෂණ අපි කරනවා. හැබැයි ඒකට සම්බන්ධ සියලුම දෙනා අපි අධිකරණය හමුවට ගියේ. ඒ පාර්ලිමේන්තුවේ ඇතිවුණු කතාබහ රසවත් වගේම විවිධ කරුණු කාරණා පිළිබඳව අපිට අහන්න දකින්න ලැබුණා. අපි දිවයින පුවත්පතට යලිත තවක් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. හුදකලා කළ කොළඹ මහල් නිවාස වලට බඩු බෙදුව පොලිසිය 10කට කොරෝනා වැළඳලා කියලා තවත් වාර්තාවක් තිබෙනවා. සහාය වුණු තවත් 20ක් නිරෝධහණය කියලා ඒ ප්‍රවෘත්තියම වාර්තා කරනවා. ලෝපුරා කොරෝනා පැතිරෙද්දී ඉන්දියාවේ අභිරහස් රෝගයක් මේ පිළිබඳවත් අද දවසේ තොරතුරු වාර්තා වෙනවා. මේ පිළිබඳව තොරතුරු ඉදිරියේදී අපිට කතා බහ කරන්න ඉඩකඩක් ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. අපිට තිබෙන කාලයත් එක්ක තවත් ප්‍රධාන සිරස්තල කිහිපයකට අපි ගමන් කරන්න සූදානම් වෙනවා. මෞලවිවරුන්ගේ දැනුවත් කිරීම මැද පොලිසියේ සහායෙන් තිහාරියේ PCR ආරම්භයි. අගලවත් වයන්ගල්ල මුස්ලිම් ගම්මානයේ කොරෝනා ආසතියන් 27ක් ජනතාව PCR මගහරිත කියලාත් වාර්තා කරනවා. ආසතියන් 28ක් හමු මහනුවර මහయ్యాවට සංචරණ සීමා පැනවූ කාරණාව දිවයින පුවත්පත් අද දවසේ වාර්තා කරනවා. අනිත් පුවත්පත් කිහිපයකට ඒ පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තිබුණා. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ලෙඩ්ඩු 438ක් 101ක්ම නගර සභා සීමාවෙන් ආසතියන් ගන්න 30000 පණේ කියලා වාර්තා කරනවා දිවයින පුවත්පත. ඉතින් අපි හැමදෙනාම සූදානමින් එහෙම නැත්නම් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් සමාජය අපි හැමෝම සාමාන්‍යකරණයට ලක් වෙමින් එහෙම නැත්නම් සාමාන්‍ය ජන ජීවන රටාවන් වලට යොමු වෙමින් ඉන්න මොහොතක මේ දේවල් පිළිබඳව අවධානය යොමු කරමින් අපේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් එක්ක ජීවිතේ ඉස්සරහට කටයුතු කරගෙන යන්න අවශ්‍යයි කියන කාරණාව අපි මතක් කරන්නට ඕන. ඒත් එක්කම අද දවසේ දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනය ඉදිරිපත් කරනවා. අර පැණිය ගන්න කොරෝනා නීතිත් කඩාගෙන මහා සෙනගක් ඇවිල්ලාලු බං කියලා කියනවා. ඒ සෙනග දැකලා තාම දේශපාලඥයෝ බැල්ම දාලා නැද්ද කියලා අහනවා ෆේස්බුක් කාටුනය තුලින්. මේ විදිහට දිවයින පුවත්පතේ තොරතුරු වාර්තා කරනකොට මහර ගැටුම පිළිබඳවත් තවත් ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට දිවයින පුවත්පත ඒ පිළිබඳව වාර්තා කරනවා. පංචපුද්ගල කමිටුව අතුරු වාර්තාව මැති සභාවට ගැටුමෙන් මියගිය 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව උසාවියේ ඉල්ලයි. ඒ කියන කාරණාවත් එක්කම විශේෂයෙන්ම මේ පංචපුද්ගල කමිටුව ඉදිරිපත් කරපු කාරණා අනුව
බන්ධනාගාර තුළ ඉඩකඩ ප්‍රශ්නය මේට ප්‍රධාන කාරණාව බවට පත් වෙලා තියෙනවා කියන එක ඒ කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කරලා තිබුණා. මේ තොරතුරු හොයා බලද්දී අපිටත් වාර්තා වුණු දෙයක් තමයි 1990 වසරේදී 100ක් ඉන්න ඕන තැන 460ක පමණ ප්‍රමාණයක් හිටියා. හැබැයි මේ වෙනකොට 100ක් ඉන්න ඕන තැන 300ක් වගේ ප්‍රමාණයක් රඳවලා තියෙනවා කියන කාරණාවත් එක්ක කොවිඩ් තත්ත්වය පිළිබඳව ඇති වුණු කාරණාවනුත් එක්ක තමයි මේ ප්‍රශ්නය උද්ගත වුණේ කියන කාරණාව එහිදී ඉදිරිපත් කරලා තිබෙනවා. මේට අදාළ තවත් කරුණු කාරණා බොහොමයක් මේ වාර්තාව තුළ තිබෙනවා. අපේ ඉදිරි වැඩසටහන තුළදී අපේ නීතිඥතුමන් ඒ වගේම විශේෂයෙන්ම මේ හා සම්බන්ධ බලධාරීන් නිසි බලධාරීන් ගෙන්වාගෙන සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා කියන එකත් අපි සිහිපත් කරමින් තවත් කරුණු කාරණා බොහොමයක් තිබෙනවා. අපි ප්‍රධානම ප්‍රවෘත්තීන් සිරස්තලයන් ඔබට ඉදිරිපත් කළාද සියලුම පුවත්පත් වාර්තා කරන එසේනම් අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වෙනවා. විරාමයෙන් පස්සේ ඔබ මුණ ගැහෙන්නේ අපේ පිළිසරඳනත් එක්ක. අද දවසේ විශේෂම කෙනෙක් ඉන්නවා අපිත් එක්ක කතා බහ කරන්න. රැඳිලා ඉන්න අපිත් එක්ක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.